නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව අද දවසෙත් ඊටාම දයාවෙන් ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ඒ තුනුරුවන පාමුල ජීවිතේ පූජා කරගනිමින් ලද මනුස්ස ජීවිතය අර්ථවත් කරගන්නට ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම පිණිස අපිට දුර්ලභ අවස්ථා උදා වෙන මොහොතක් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් තමයි මේ සියල්ල නිර්මාණය වන්නේ. ඉතින් අපේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව පෙබරවාරි 23 වෙනි දිනට 60 වන උපන්දිනයේ යෙදෙන අනුලා චන්ද්‍රලතා මහත්මියට ආශිර්වාදයේ පැතීම පිණිස ලන්ඩන් නගරයේ පදිංචි ගණකාධිකරණ කළමනාකරණ ක්ෂේත්‍රයේ නියුතු පින්වත් අචිනි චමාලි වැඩිමහල් දියණිය ලංකාවේ සිටින දුෂාන් චාමක පුතුණුවන් සහ පබසරා චාලිනී දියණිය යන පින්වන්ත දූදරුවන් හැමදෙනාම පින්වන්ත මෑණියන් ප්‍රධාන කොටගෙන සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනා සිහිපත් කොටගෙන කැටුව ඔබ හැමදෙනාමත් කැටුව අද දවසෙත් දහම් සාකච්ඡා සිදු කරගන්න අපි අවස්ථාව උදා කරගන්න සූදානම් වන්නේ මහා සංඝරත්නය නැවත වන්දනා කරගනිමු. ස්වාමීනි අදත් අපට අනුකම්පාවෙන් අවවාද අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සීල දනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. එහෙමයි ස්වාමීනි. අපි එතකොට මේ දවස්වල දෙකටම කතා කරමින් හිටියේ හිත වහන ප්‍රධාන අකුසල් ටික හඳුනා ගන්න මහන්සි ගැනීම. ඒ තමයි නීවරණ ධර්ම. එහෙමයි. ඒතර නීවරණ ධර්ම මුල් කරගෙන තමයි අපි මේ බුද්ධ දේශනා සියල්ල ඉස්මතු කරන්න අපි කටයුතු කළේ ඇත්තටම. ඒතර ඊට අමතරව තව කරුණු මේ දේවල් ඔස්සේ අපි ඉස්මතු කරන්න මහන්සි ගන්නවා. එහෙමයි. ඒකට ප්‍රධාන මරමුණ බවට පත් වුණා නීවරණ ගැන යම් පැහැදිලි කිරීමක්, තේරුම් ගැනීමක්. ඒතර ඒක දුරු කරන්න අපි ගන්න පිළියම්. එතකොට ඒක දුරු කරන්න අපි කටයුතු කරන විදියෙන් අපි කොහොමද මේ දේවල් වලින් ලැබෙන ප්‍රයෝජනෙ මොකද්ද? ප්‍රතිඵලය මොකද්ද? අපි මේ දේවල් නිරන්තරයෙන් තේරුම් ගන්න මහන්සි ගැනීමක් තමයි කළේ ඇත්තටම. එතකොට අපි උද්ධච්ච කුක්කුච්ච නීවරණය දුරු කරන්න අපි මූලික වශයෙන් මේ ගණක මොග්ගල්ලාන සූත්‍රය අපි ගත්තා. ඒ ගැන විශේෂයෙන්ම කතා කරද්දී එහෙමයි ස්වාමීනි. එතකොට ඇත්තටම මේ දේශනාව ඔස්සේ සියලු නීවරණ ධර්ම දුරු කරන්න හේතු වෙනවා. නමුත් අපි මෙතනදී විශේෂයෙන්ම උද්ධච්ච කුක්කුච්ච නීවරණය පිළිස මේ ගන්න හේතුනේ. ඒතර උද්ධච්ච කුක්කුච්ච නීවරණය දුරු කිරීම පිණිස සිත සංසිඳවීම ගැන කතා කරනවා. එහෙමයි ස්වාමීනි. හිත සංසිඳවීම. එහෙයි. එතකොට හිත සංසිඳවන වැඩපිළිවෙලේ හිත සංසිඳවන්න යම් වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒතර හිත සංසිඳවන වැඩපිළිවෙලේ මූලිකම දේ තමයි සීල සම්පත්තිය. ඒතර සීල සම්පත්තිය අපි දැන් මේ වෙනකොට දේශනා ගොඩාක් කතා කරගෙන ආවා. ඒතර සීල සම්පත්තියේ වටිනාකම ඉස්මතු කරන්න තමයි ඊට පස්සේ අපි මේ සල්ලේක සූත්‍රය කතාවස් කළේ. එහෙමයි ස්වාමීනි. ඒතර සල්ලේක සූත්‍රයේ මූලික කොටස අපි කතා කළා ඊයේ. එතකොට සල්ලේක සූත්‍රය කතා කරද්දී අපිට අද තමයි ඔන්න ඒකේ සීල සම්බන්ධ විස්තර කරද්දී වැදගත්ම කරුණු මෙතනදී විස්තර වෙන්නේ. එතකොට මේ සල්ලේක සූත්‍රයේ බොහොම ලස්සන කාරණාවක් පැහැදිලි කළා. මේ හිත සංසිඳවන්න, හිත නිකලස් කරවන්න ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව ගන්න උත්සාහයට
මොන වගේ උත්සාහයක්ද ගන්න ඕන කියන කාරණේ පැහැදිලි කරන්න. එහෙමයි. ඒ එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ චුන්ද කියන ස්වාමීන් වහන්සේට තමයි විශේෂයෙන්ම මේ දේශනාව දේශනා කරන්නේ. එතෙන්දී චුන්ද කියන ස්වාමීන් වහන්සේට පැහැදිලි කළා හරි ලස්සන කාරණාවක්. මේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ උපදවා ගත්තොත් යම් කෙනෙක් ඒ කෙනා රැවටේ කිව්වා අපි නිකලස් කියලා. භාග්‍යවතුන් දේශනා කළා මේ බුද්ධ ශාසනය තුල ওই ධ්‍යාන හතරට නිකලස් බවයි කියලා කියන්නේ නැහැ කිව්වා. එහෙමයි. මේ බුද්ධ ශාසනය නිකලස් බවයි කියන්නේ නැහැ කිව්වා. ඔකට කියන්නේ සැපසේ වාසය කරනවා කියලා කිව්වා. යා සැපසේ ඉන්න හැබැයි නිකලස් නැහැ. එහෙමයි. එතකොට යම් කෙනෙක් අරූප ධ්‍යාන හතර උපදවගෙන වාසය කරන්න පුළුවන් කිව්වා. එතකොට ඒ අරූප ධ්‍යාන හතර උපදවගත්තු කෙනා රැවටෙන්න පුළුවන් කොහොමද නිකලස් කියලා. බුදුරජාණන් දේශනා කළා එතනදිත් ඒකෙදිත් රැවටෙන්න එපා කෝ තමන් නිකලස් කියලා. ඕකට බුද්ධ ශාසනය තුල කියන්නේ ශාන්තව වාසය කරනවා කියලා. ඕන අද විස්තර කරන හරි ලස්සනයි චුන්ද. මේ බුදු සසුන තුල ඔබ විසින් මේ අයුරුනේ නිකලස් ජීවිතයක් ඇති කරගන්න ඕන කිව්වා. එහෙමයි සාම. හොඳ නිකලස් වෙන විදිය කියන. දැන් ධානයක් උපදව ගන්න කෙනෙකුට මේ බුද්ධ ශාසනයෙන් බැහැර අයත් කරනවා. ධානයක් උපදවනවා. එහෙමයි ස්වාමීනි. ධානයක් උපදවනවා කියන එක බුද්ධ ශාසනයෙන් බැහැර අයත් කරනවා. ඉතින් බුද්ධ ශාසනේ හරය එතන නෙමෙයි. ඉතින් බුද්ධ ශාසනේ ධාන උපද්දනවා. බුද්ධ ශාසනයේ ධ්‍යාන උපද්දන්නේ කොහොමද? සුවසේ වාසය කරන්න. එහෙමයි ස්වාමී. සැපසේ වාසය කරන්න. ශාන්තව වාසය කරන්න. මේ බුද්ධ ශාසනයේ අවසාන නිෂ්ඨාවට පැමිණෙන තුරු එයාට ශාන්තව වාසය කරන්න භාගතුන් ලස්සන වැඩ පිළිවෙල දේශනා කරනවා. හරි ආශ්චර්යයි නේ? එහෙමයි ස්වාමීනි. හරිම ආශ්චර්යයි. එහෙයි. පුදුම ශාස්ත්‍රෘත්වය. ඉතින් බුද්ධ ශාසනයේ අවසාන නිෂ්ඨාවට එනතුරු ශ්‍රාවකයා සුවසේ ඉන්නවන ශාස්ත්‍රඥ වහන්සේ කැමතියි. එහෙයි ස්වාමීනි. බුද්ධ ශාසනයේ නිෂ්ඨාවට එනකන් ශ්‍රාවකයා සැපසේ ශාන්තව ඉන්නවන ශාස්ත්‍රඥ වහන්සේ කැමතියි. ඒ නිසා මේ දේවල් උපදව ගන්න බොහොම ලස්සන වැඩ පිළිවෙලක් දේශනා කරනවා. එහෙමයි. හැබැයි නිකලස් බවට එන ප්‍රතිපදාව වෙන එකක්. සල්ලේක ප්‍රතිපදාව. සල්ලේක සූත්‍රය. එහෙයි. මෙන්න මෙහෙම හිතන්න කියනවා අනිත් උදවිය සත්ත්ව හිංසාවේ යෙදෙන්න පුළුවනි. ඒ වුණාට අපි නම් සත්ත්ව හිංසාවෙන් වැළකී ඉන්නවා කියලා නිකලස් ජීවිතයක් ඇති කරගන්න නිකලස් බව ඇති වෙන තැන. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ සත්ත්ව හිංසාව කියලා කියන්නේ කෙලස් ගුලි ගැහිච්ච තැනක්. හිංසනය කියලා කියන්නේ එතකොට කෙලස් ගැට ගැහිච්ච තැන. එහෙමයි ස්වාමීනි. කෙලස් ගැට ගැහිච්ච තැන හිංසාව කියන එක. කෙලස් ගුලාවක්. ගුලාවක්. එහෙමයි. දැන් බලන්න දේවදත්ත කෙලස් ගුලාවකනේ හිටියේ. එහෙමයි ස්වාමීනි. හිංසනය තුළ හිටින ශාස්ත්‍රඥ වහන්සේ හිංසාවට පත් කරන්නේ. හරි පුදුමයිනේ. එහෙමයි. සමාධි තිබ්බා. දැක්ක නේද? එහෙයි. ඒතර බලන්න සංසාරෙත් ඒ වගේ වෛරයෙන් ආපු කෙනෙක් සමාධි පුදව ගත්තා. ඊළඟට කියනවා එහෙනම් මේ නිකලස් ජීවිතයේ ආරම්භය සත්ත්ව හිංසාවෙන් වැළකී සිටීම. හිංසාවෙන් වැළකී ඉන්න ඕන. එහෙමයි. හිංසනේ අතහරින්න ඕන. ඔහු නිකලස් බවට පැමිණුණා වෙනවා. නිකලස් ජීවිතයට පැමිණුණා වෙනවා. ස්වාමීනි හිංසාව අතල සනින්ම නිකලස් බවටයි. එහෙමයි. නිකලස් බවටයි. එහෙමයි. කෙලස් සහිත ජීවිතය අතහරිනවා. එහෙමයි. එහෙනම් නිකලස් බවට පමුණුවන පළවෙනි ධර්මය. නිකලස් බවට පමුණුවන ධර්මයක් මේක. එහෙමයි. ආශ්චර්යයි මේක. ඒතර බලන්න මේ නිකලස් බවට පමුණුවන මේ උත්තම දහමට එන්නේ කවුද? ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට කීකරු හිතක් තියෙන කෙනා. එහෙමනේ? එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට නැඹුරු වෙච්ච හිතක් නැත්තම් මේක ඇහුව පැත්තකට දැම්මා. එහෙයි. දැන් සමහරලාට මේ සිවුරු දරාගෙන පුද්ගලික මතවාද කියාගෙන අපි නිකලස් වුණා කියලා කෑ ගහන කී දෙනෙක් ඉන්නවද? සමහරලාට තමන්ගේ මතවාදයේ හරි කියලා කියන්න බුද්ධ දේශනාව ඉස්සරහට ගන්නවා. එච්චරයි. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට පැහැදුණු හිස නමල කරන එකක් නෙමෙයි ඒක. ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට සත්කාර කරලා කරන එකක් නෙමෙයි. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය පිළිඅරගෙන කරන එකක් නෙමෙයි. පුද්ගලික අදහස, පුද්ගලික මතවාදය හරි කියලා කියන්න උපුටාගත් එකක් විතරයි. එහෙමයි ස්වාමීනි. ඒක අසත්පුරුෂයෙක් කරන්න පුළුවන් එක.
එහෙයි. අසත්පුරුෂයෙක් දැන් බුද්ධ දේශනා තැනින් තැන කරුණ වරන් කියනකොට එනම් මේ කියන කාරණේ කියලා හිතනවා ඊට පස්සේ කියනවා. එහෙමයි. හරිම නිර්ලජ්ජී අසත්පුරුෂ. නිර්ලජ්ජී අසත්පුරුෂ බව තියෙනවා. එහෙමයි ස්වාමීනි. පුදුම වැඩක් ඒකනේ. එහෙයි. නිර්ලජ්ජී අසත්පුරුෂ බව. එහෙයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා එහෙනම් තේරුම් ගන්න ඕන හිංසනය කියලා කියන්නේ කෙලෙස් සහිත බව. හිංසනයෙන් වැළකුණු බව කියන්නේ නිකලෙස් බව. ඒ කෙලෙස් ටික නෑ. එහෙමයි ස්වාමීනි. ඒ කෙලෙස් ටික නෑ. එහෙයි. කියන සම්පූර්ණ කෙලෙස් වුණා කියන එක නෙමෙයි. ඒ කෙලෙස් ටික නෑ. එහෙයි. එහෙමයි ස්වාමීනි. අන්න ඒක ඒ සුන්දර දහම අපි තේරුම් ගන්න. එහෙයි. ඒකයි මම මේක මෙතෙන්ට ගත්ත සීලයට දැන් මේක සම්බන්ධයිනේ. එහෙමයි. ඒතර බලන්න දැන් ශාස්ත්‍රුන් වහන්සේ නිකලෙස් භවින්මයි මේ ශාසනය පටන් ගන්නෙ. පටන් ගන්න තැනම ස්වාමීනි. නිකලෙස් බව තියෙන්නේ. එහෙමයි. පටන් ගන්න තැනම නිකලෙස් බව තියෙන්නේ. අනිත් උදවිය සත්ත්ව ඝාතනෙ යෙදෙන්න පුළුවනි. ඒනට අපි නම් සත්ත්ව ඝාතනෙන් වැළකී ඉන්නවා කියලා නිකලෙස් ජීවිතයක් ඇති කරගන්නවා. එහෙනම් සත්ත්ව හිංසනය කියලා කියන්නේ කෙලෙස් සහිත බව. එහෙමයි. සත්ත්ව ඝාතනය කියලා කියන්නේ කෙලෙස් සහිත බව. සත්ත්ව ඝාතනය කියන්නේ කෙලෙස් සහිත බව. එහෙමයි. එහෙනම් මේ දැන් බලන්න සමහර හිස් පුරුෂයන් අදමීන් කියනව නේද සීලය ඕනේ නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. සීල් රකින්න ඕනේ නැහැ නිවන් දකින්න කියලා කියන අදමියෝ ඉන්නව නේද? එහෙයි. මිසර බලන්න මේ කට්ටිය කෙලෙස් සහිතවද නිවන් දකින්න හදන්නේ. එහෙමයි ස්වාමීනි. කෙලෙස් සහිතව නිවන් දකින්න හදන්නේ මේ කට්ටිය. දැන් ඔකට අඥාන ජනී ජනයක් ගැළපිලා යන්නේ නැද්ද සම්බන්ධ වෙන්නේ නැද්ද ඔකට? එහෙමයි. සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනවා. එහෙයි ස්වාමීනි. මේ සම්බන්ධ වෙන්නේ කොහොමද? සමහර දේශනා තුපුටා දක්වනවා. දැන් ඔන්න ඒගොල්ලන්ගේ පුද්ගලික අදහස මේ හරි කියලා කියන්න තමයි දැන් බුද්ධ දේශනාව ගන්න. අසත්පුරුෂයා. කියන ඕන දැන් ඔය මොකද සමහර ඔය හත්තිගාම උග්ග සිරිතුමා කතාව එහෙම කියනවා. එහෙමයි. උග්ග සිරිතුමා බණහලි වරුණා. බණහලි වරෙද්දි මේ අනාගාමී වුණා. අනාගාමී වෙලා සීලේ පිහිටියා. ඕක අරගෙන කියනවා ඉතින් මේ කට්ටියත් මාර්ගඵල ලබලනේ සීලේ පිහිටියේ කියලා. එහෙමයි ස්වාමීනි. ආන් අසත්පුරුෂ. දෙකනේ බුද්ධ දේශනාවම අරගෙන අසත්පුරුෂ බණක් කියනවා. එහෙමයි ස්වාමීනි. බුද්ධ දේශනාවම අරගෙන අසත්පුරුෂ බණ කියනයි කියන්නේ ඔකට ටික තමයි. එහෙයි. සංසිඳුණු බව උපදවගෙන නිකලෙස් වුණා කියලා පුද්ගලික මතය කියලාගෙන යනවා. එහෙමයි ස්වාමීනි. ඊට බුද්ධ දේශනාවේ ඔය වගේ කරුණු අරගෙන ඉස්පුටා දක්වලා සිල්වත් වෙන්න ඕනේ නැහැ ත්‍රිපිටකය ඕනේ නැහැ කියලා පටලවලා මිනිස්සු අහිංසක මිනිස්සු ආරවට්ටනවා. ඒතර එයාට අවබෝධය නැහැ. ඔකට ලස්සන මිලිඳු රාජ ප්‍රශ්න පුතේ හරි ලස්සන කාරණාවක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ගිහි ජීවිතයෙන් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදී මාර්ගඵල අවබෝධ කරන්නේ පෙර සසරේ සිල් රැකපු අය. එහෙමයි ස්වාමීනි. ඒ විතරක් නේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා ඉඳලා දුතාංග පවා පුරපු අය කියනවා. එහෙමයි ස්වාමීනි. දුතාංග පවා පුරපු අය. හරි පුදුමයි. එහෙයි. එතකොට ඒ සසරේ පිරු සීලෙ පේන්නේ නැහැ මේ ජීවිතේ. ඒක දකින්න ශාස්ත්‍රඥාන්සේනේ. එහෙමයි. අඥාන ජනේ ජනයාට උතර කෙලෙස් සහිත අර අදමයාගේ වචන ගැලපෙලා යන්නේ නැද්ද? එහෙයි ස්වාමීනි. ගැලපෙලා යන සිල් රකින්න ඕනේ නැහැ කියන එක. එහෙයි. භාග්‍යතුන් වහන්සේ මේ අවබෝධ කරලා තමයි ඒ කට්ටිය සීලේ පිහිටියේ කියන කට්ටිය. අර සූත්‍ර දේශනා වලින් එතකොට අර අදමයන්ගේ වචන ටික ගැලපෙලා යනවා එතකොට. එහෙමයි. ඥානයක් නැති කට්ටියට. ආයමත් කෙලස් ගොඩකම නව. කෙලෙස් කොටකම. එහෙමයි සර්. ඒතකොට මේ විදිහට සංසාරේ දූතාංග පැවිදි වෙලා දුතාංග පවා පුරලා සීලේ පවා හොඳට රැකලා කෙලෙස් නැසලා තියෙන ඒ කෙලෙස්. එහෙමයි. දැන් මේ කියන්නේ එහෙමයි. සත්ත්ව ඝාතනිය අතහැරලා ඒතර ඒ කෙලෙස් නැසනවා. සොරකම අතහැරලා ඒ කෙලෙස් නැසනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට අනිත් උදවිය සොරකම් කරන්න පුළුවනි. ඒ වුණාට අපි නම් සොරකමින් වැළකී ඉන්නවා කියලා නිකලස් ජීවිතයක් ඇති කරගන්න ඕන කියනවා. ඉතින් සොරකම කියන්නේ මොකද්ද? කෙලෙස් සහිත ක්‍රියාව. එහෙමයි. හත්ත හිංසාව කියන්නේ කෙලෙස් සහිත ක්‍රියාව. වචනින් පවා හිංසා කරන්න පුළුවන්. කෙලෙස් සහිත ක්‍රියාව. ඊළඟට සත්ත්ව ඝාතනය කෙලෙස් සහිත ක්‍රියාව. එතකොට බලන්න සීලය පුරල මේ මොකද්ද මේ කරන්නේ? නිකලස් බවක් උපදිනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිකලස් බව සසරේ උපද්දපු උත්තරමයන්ටයි බණ කියද්දිම හරියට නිකන් අර පිරිසිදු රෙදිකරට සාය මල් පුගන්නේ යම්සි දල්ලන්නේ. එහෙමයි ඒ ස්වාමීනි. නිකලස් නිසායි. ඒ කරුණ වලින් නිකලස් නිසා. අපිට හිරුම් ගන්න ඕනේ දැන් මේ විදිහට බණහද්දි ඉපදීම දුකක් කියලා
අවබෝධ වෙන්නේ නැත්තේ ඇයි? අර මේ කියන සීලයෙන් උපන් නිකලස් බවවත් ඇති වෙලා නැහැ. එහෙමයි ස්වාමීනි. සීලයෙන් උපන් නිකලස් බවවත් ඉපදිලා නැහැ සසරේ. එහෙමයි. සීලයෙන් උපන් නිකලස් බව. එහෙයි. ඉතින් කෙසේනම් මේ ඊට වඩා මේ උපන් උදාහරණ නිකලස් බවක් උපදින්නද? එහෙමයි. සීලයෙන් කරන්නේ නිකලස් බවක් උපදලා දෙනවා ජීවිතේට. ස්වාමීනි කරුණක් විමස ගන්න හිතෙනවා මේ අපගේ අසමසම සාත්‍රුන් වහන්සේගේ උදාාර අනුශාසනාව දැන් කෙලෙස් ලාටු වලින් ඇලිලා ඉල්ලලා ඉන්න පිරිස ගලව ගන්න ඒ අධීර වශයෙන් දේශනා කරන හරි මාස්ටර්යනේ නේ. එහෙයි ස්වාමී. පුදුම ආශ්චර්යයක් ඒක. එහෙයි ස්වාමී. අපිට ඒක හිතා ගන්න බෑ. එහෙමයි. මම මේ කල්පනා කළේ ධර්ම දානෙ දෙන පිරිසට කොච්චර පිනක්ද නේ? එහෙමයි ස්වාමී. සැබෑ නිකලස් බව මේ කියලා දෙනවනේ ලෝකෙට. එහෙයි. සැබෑ නිකලස් බව. ඇයි රැවටි මම්මුලා අවිවි සමහර මිනිස්සු බණ ටිකක් අහලා ගෙවල් දොරවල් වල පවා කඩා කප්පල් කරගෙන මේ ස්වාමියා පුරුෂයා අතහැරලා සමහරලාට මේ ප්‍රශ්න හදාගෙන එහෙමයි. ඩිවෝස් කේස් හදාගෙන එහෙයි. ඊට පස්සේ ඒගොල්ලෝගේ මාර්ගය යන්නේ නැහැ. ඊට පස්සේ ඒ කට්ටිය තවත් මේ පුරුෂයෙක් කරා යනවා, ඒක තව ස්ත්‍රියෙක් අල්ල ගන්නවා. එහෙමයි. එහෙමයි සමහර කට්ටිය මම දැකලා තියෙනවා. අරකයි මේකයි කියාගෙන කයිවාරු ගහගෙන තවත් අරුබුදෙන් අරුබුදමයි හදාගන්න. එහෙයි ස්වාමී. දැන් බලන්න මේ ජීවිතයේ gedara ඉඳගෙන පන්සිකට ටික රැක්කොත් ඒ නිකලස් බව ගොඩ නැගෙනවනේ කියලා හිතෙන්න බෑ පොඩ්ඩක් හරි. එහෙමයි. මං එහෙනම් පන්සිල් ටික හොඳට පුරාගෙන ඒ නිකලස් බව උපදිනවා. එහෙයි. ආජීවශ්‍රමික සීලී පුරාගෙන ඒ නිකලස් බව උපදිනවා. ඊළඟට පෝස්ත සීලය රැකලා ඒ නිකලස් බව කවදා හරි දවසක ওই නිකලස් බව හදලිපාය චතුරාර්ය සත්‍ය අවබෝධයට එන්නේ. එහෙමයි ස්වාමීනි. කවදාවත් ඔය සීලයෙන් උපද්දන යම් ආධ්‍යාත්මික නිකලස් බවක් උපද්දනවද? ඒ නිකලස් බව උපදිනකම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා ඉන්නේ නෑ. එහෙමයි ස්වාමීනි. එතෙන්ට එන්නෙම නෑ. එහෙමයි. වෙන්නේ නැති දෙයක්. ඒක තව ඉස්සරහ දේශනා මම විස්තර කරන බද්දාලි සූත්‍රය බොහොම ලස්සනට පැහැදිලි කරනවා. එහෙයි ස්වාමීනි. ඒතර මේ සූත්‍ර ඕනේ නෑ කියන මේ හෙන්චයිය මහා පවක් කරගන්නේ. එහෙමයි. අසත්පුරුෂය කියන වචනේ මේ සාධාරණයි වගේ කට්ටියට. එහි මේ පරම පවිත්‍ර නිර්මල අසංකේය කල්පවල ගාන පිරුම් පුරාගෙන ඇවිල්ලා මේ සීලේ නිකලස් කරනවා කියලා පැහැදිලි කරන්නේ සාස්ෘණාස. එහෙමයි ස්වාමීනි. ඒ වගේම උත්තම වචනයකටනේ අභියෝග කරන්නේ එතකොට. ස්වාමීනි සාත්‍රුන් වහන්සේ දේශනා කරලා තියෙන අවස්ථාව දැන් සේක බලයක් විදිහට ශ්‍රද්ධාව. ඒකනේ. එහෙයි. සීලය මේ ශ්‍රුතේ සුතේ. එහෙමයි. ඒතර බලන්න මේ හැම දෙයක් තුළම නිකලස් බව උපදිනවා. එහෙයි. සුතය ගැනත් කියනවා මේකේ නිකලස් බව උපදිනවා කියලා. එහෙමයි. ඒතර මේ ඔක්කොම මේ රහත්යයි කියා ගන්න හොරු ටික පවා මේ කියනවනේ. සීලය ඕනේ නැහැ කියලා. එහෙමයි. සමහර රහත්යයි කියා ගන්න හොරු පව උපසම්පදා පිළිගන්නේ නැහැ. උපසම්පදා පිළිගන්නේ දස කුසල ඇති කියලා විතරයි කියන්නේ සමහර විට. එහෙමයි ස්වාමීනි. ඔව්. හරි පුදුම හානියක් කරන්නේ මේ ශාසනයට. ස්වාමීනි මොනතරම් මේ අඳුරු අගාධයක ඉඳලාද ඒ ඉතින් එන්නේ. එහෙමයි ස්වාමී. මේ ඔක්කොම තියෙන මං හිතනවා අර භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට නැමෙන්නේ නැති හිත. එහෙමයි ස්වාමීනි. ඒක තමයි මේ අසත්පුරුෂ භවයේ ප්‍රධාන සංකේතය. එහෙයි. අසත්පුරුෂ භවයේ සංකේතය භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට නොනැමෙන හිත. එහෙමයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එහෙයි. අසත්පුරුෂ භවයේ සංකේතය හඳුනා ගන්න තියෙන තැන ඕක. එහෙමයි ස්වාමීනි. සත්පුරුෂ භවයේ සංකේතය කුමක්ද කොට? භාග්‍යතුන් වහන්සේ කීකරු වෙච්ච හිත. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට නැමෙන හිත සත්පුරුෂ භවයේ සංකේතය. සත්පුරුෂ භවයේ සංකේතය. ඒතර භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට ගරහන උන්දලා ඒ ධාතුන් වන්දනාවට ගරහන. එහෙමයි. චෛත්‍ය වන්දනාවට ගරහන. නිකලස් අරහත් මුනිවරුන්ගේ වන්දනාවට ගරහන. බෝධි වන්දනාවට ගරහන. අරහත් සම්බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා සිහි කරගෙන ඒ මේ පිළිම් වහන්සේලා මේ අඹන මේකට ගරහනවා. එහෙමයි. ඔව් ගරහනවා. සීලයට ගරහනවා. පොත්වල තියෙන ඒවා මේ වැඩක් නැහැ කියනවා. එහෙමයි. ඒතර දැන් මේ හිම කිය මොකද්ද කියන්නේ? අර නෑ කෙලෙස් සහිත බරිත වෙච්ච පුතජන හිතින් යම් දෙයක් ස්පර්ශ කළාද අර ස්පර්ශ කරපු දේ කියනවා ඕව නෙමෙයි හරි මම අවබෝධ කරපු දේ තමයි හරි කියනවා. පුතජන භවින්ම ස්පර්ශ කරපු දෙයක් කියන්නේ. එහෙමයි. සමහර සංසිඳුන හිතක් ඇති නෑ කියන්නේ අපි. සංසිඳුන හිතක් ඇති හැබැයි පුතජන බව තියෙනවා. දැන් දේවදත්ත සංසිඳුන නැද්ද නැන්ද?
ලෞකික 이르දි පැවැත්වුවද නැද්ද? හැබැයි පුතඥයි. එහෙමයි. එහෙනම් එහෙම පුතඥයෝ ඉන්න බැරිද? සීල් රැක්කට පුතඥයෝ ඉන්න පුළුවන්. සමාධිමත් වුණාට පුතඥයෝ ඉන්න පුළුවන්. පුතඥ භවයේ සංකේතය මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය කීකරු නැති හිත. එහෙමයි ස්වාමීනි. එහෙනම් පුතඥ භූමිය ඉක්මවා යන හිත මොකද්ද? සංකේතය මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට නැඹුරු වෙච්ච හිත. එහෙමයි. අවබෝධයට නැඹුරු වෙච්ච හිත. එහෙයි. ඒ නිසා මේව හරියට තේරුම් ගන්න ඕනේ මේ ධර්ම ශ්‍රවණය කරන කට්ටිය. නැත්තම් පුතඥයන්ට පැහැදිලා හිතනවා අපි හරි තැනට ගියා කියලා. එහෙමයි. අහෝ මේ අවාසනාව කරගන්න එපා. මේ සත්පුරුෂ ගුණය මේ ජීවිතේ දිනු කරගන්න. මොකද සත්පුරුෂ ගුණය? ඊ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට කීකරු වෙච්ච හිතක් හදන්න. එහෙමයි. ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට අවබෝධයට කීකරු වෙලයි ඔබ මේ වාඩි වෙලා ඉන්නේ. එහෙමයි. කල්පනා කරලා බලන්න දැන් සමහරලාට වාඩි වෙලා පුද්ගලික මතවාද ප්‍රලාප වාද විවාද අනිත් අයට ගරහන කුණුහරුප වලින් පිරුණු නින්දිත නීච රසයෙන් යුක්ත දේවල් අහා ඉන්න පුළුවන් නැත්තේ නේ. එහෙමයි. කාමයේ පිරුණු දේවල් අහන්නත් උතරම වාඩි වෙන්න පුළුවන්. නීච දේවල් වලින් කියන දේවල් අහලා සතුටු වෙන දේවල් අහන්න උතරම වාඩි වෙන්න පුළුවන්. නීච බවට ඒකට පත් කරන්නේ ඒ වාඩි වීම තුළ. ඔය කන් යෙමීම තුළ කරන්නේ කොහොමද? නීච බවට පත් කරනවා. හැබැයි මේ ධර්ම දාහනේ පිරිසිදු බුදු මුවින් අවබෝධ කරගත්තු බුදු මුවින් දේශනා කරන මේ බණ පද අහනවා කියලා අදහසින් බිම වාඩි වෙනවද? ඒ වගේම තමයි කන් යමාගෙන ඉන්නවද? මෙයමයි සසර පුරා පරම සත්පුරුෂයෙක් බවට පත් කරන උදාාර ගුණයක් බවට පත් වෙනවා. එහෙමයි. මේක දුර්ලභයි. මේක ආශ්චර්යයි. ඒතර මේ ධර්ම දාණය දෙන පිරිස සතුටු වෙන මේ දෙව් මිනිස් ලෝකයාම ඔබ මේ මොහොතේ කරන්නේ මේ හෝරාව තුළ මොකද්ද කරන්නේ? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසංකේය කල්පලක්ෂ 4ක් පෙරම් පුරලා එදා වජිරාසනය මත යම් දසමරුන් පරදෝමින් මේ පරම සත්‍ය අවබෝධ කළාද? ඒ නිර්මල සත්‍ය දෙව් මිනිස් ලෝකයට කියා දෙමින් ඒ නිර්මල සත්‍යයට නැඹුරු වෙච්ච හිතක් දෙව් මිනිස් ලෝකයාගේ ජීවිතේ උපදිනවා. එහෙමයි ස්වාමීනි. එන මේ උපද්දලා තියෙන කොහොමද? සත්පුරුෂ බව උපද්දලා තියෙන. ඒක දුර්ලභයි ලෝකේ. එහෙමයි. ඒතර මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධ පහන් සිතක් උපදිනවා. ඒ සත්පුරුෂ බවයි ඇති වෙන්නේ එතකොට. එහෙමයි. එතකොට මේ දෙව් මිනිස් ලෝකයට සත්පුරුෂ බව දායාද කළා තියෙනවා. එහෙයි. ස්වාමීනි විශේෂයෙන් මේ විපත්ති බහුල කාලයේ දැන් සීලයටත් නිග්‍රහ කරන්න මේ පිරිසක් ඉදිරිපත් වෙන අවස්ථාවේ නිර්මල ධර්මයේ දායාද කරගන්න ලැබෙන අවස්ථාව ස්වාමීනි. ඒක නේන්න. එහෙමයි. කොච්චර දුර්ලභයිද? එහෙයි. සත්පුරුෂ බව සමාදන් කෙරෙව්වොත් සත්පුරුෂ භවයේ පිහිටවනේ දැන් මේ ඉන්නේ එතකොට. එහෙමයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට කීකරු හිතක් හදනවා. ඒතර බලන්න මේ සද්ධර්මයේ තව ලස්සන අරුතක් මේක. එහෙමයි ස්වාමීනි. සත්පුරුෂ භවයේ පිහිටවන සද්ධර්මයේ විසි. සත්පුරුෂ ගුණයක පිහිටවන. මේ සත්පුරුෂ ගුණය නිකලස් කරවන සත්පුරුෂ ගුණය. දැන් මේ සත්පුරුෂ ගුණය උපද්දන කෙනා සීලයට ගරහන කෙනෙක් වෙන්නේ නැහැ. මේ සත්පුරුෂ ගුණය උපද්දන කෙනා ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයට ශ්‍රාවක සංඝරත්නයට ගරහන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ අවබෝධයට ගරහන කෙනෙක් වෙන්නේ නැහැ. ඔය පොත්වල තියෙනේම වැඩක් නැහැ කියලා එහෙම ගරහන කෙනෙක් වෙන්නේ නැහැ. එහෙමයි. ඒ අසත්පුරුෂ භවයෙන් මිදෙන කෙනෙක් බවට පත් කරනවා. හරි අමාරු කාරණාවක්. එහෙමයි ස්වාමීනි. සසර පුරාවට එතකොට මොකද වෙන්නේ? Taman සත්පුරුෂ භවයේ පිහිටවන මේක පින්කමක් බවට පත් වෙනවා. එහෙමයි. තමන්මයි මේ පින්කම කරගන්නේ. සත්පුරුෂ භවයේ දෙව් මිනිස් ලෝකයා පිහිටවන ගුණ සම්පත්තික සමාදන් කරනවා නම් තමන් සත්පුරුෂ භවයේ පිහිටන ගුණ සම්පත්තිය දියුණු කරගන්න. තමන්ට සසරේ අනුග්‍රහ ලැබෙන්නේ මේ පින්කමෙන්. ධර්ම දානමේ පින්කම. එහෙමයි ස්වාමීනි. ධර්ම දානමේ පින්කම පුදුම අසරිමත්. පුදුම ආශ්චර්යයි. එහෙමයි. පුදුම ආශ්චර්යයි ඒක. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන අනිත් උදවිය බඹසර සීලයෙන් තොරව ඉන්න පුළුවනි. ඒ වුණාට අපි නම් බ්‍රහ්මචාරීව ඉන්නවා කියලා නිකලස් ජීවිතයක් ඇති කරගන්න ඕන කියලා. එහෙනම් අබ්‍රහ්මචාරී බව කියන්නේ කෙලෙස් සහිත බව. කෙලෙස් සහිත බව. එහෙමයි. එහෙනම් බ්‍රහ්මචාරී බව කියලා කියන්නේ නිකලස් බව.
නිකලස් බව. පුදුම දෙයක්. එහෙනම් මේ සීලයෙන් ගෙනත් දෙන නිකලස් බව අසිරි. පුදුම අසිරිමත් මේක. එහෙමයි ස්වාමීනි. මට මේක ප්‍රධාන වශයෙන් අර ඉස්මතු කරන්න ඕනුනේ. මොකද සීලයට ආසාව ඇති වෙන්න අපි මේවා සිහි කරන්න ඕන. එහෙනම් සීලයෙන් කරන්නේ නිකලස් බව උපද්දනවා පින්වත්නි. එහෙමයි. නික්ලේශී ජීවිතයක් මේ උපද්දන එකයි මේ සීලයෙන් කරන්නේ. එහෙයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මොන තරම් පැහැදිලිව අර්ථ දේශනා කළා කියලා. හරිම අසිරිමත් නේ. එහෙමයි ස්වාමී. අරහත්මයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි සම්මා සම්බුද්ධමයි ශාස්ත්‍රුන් වහන්සේ. ශාස්ත්‍රුන් වහන්සේ මේ සෑම සිල්පදයක් තුලම නිකලස් බව දකිනවා. අපිට මේ මග වරද්දා ගන්න කිසිම මග වරද්ද ගන්න කිසි දෙයක් නැහැ. එහෙමයි. මග හොයන්න දෙයක්වත් නැහැ. එහෙමයි ස්වාමී. ඇයි නිකලස් මග දැකලා තියෙන්නේ? එහෙමයි. නිකලස් බවට පමුණවන සීලය දැකලා තියෙන්නේ. හොර රහසේ හරි සීල් කඩනවා කියන්නේ කෙලස් ගුලියක් වැළඳ ගන්නවා කියන එකයි. හොර රහසේ හරි සීල් රකින්නවා කියන්නේ නිකලස් බවයි වැළඳ ගන්නෙ. නිකලස් බවයි වැළඳ ගන්නෙ. නිකලස් බව වැළඳ ගන්න ආස කෙනා කුමක්ද කරන්න ඕන? සීල් රකින්න ඕන. මේ කියන ගුණ සම්පatti දිනු කරන්න ඕන. එහෙමයි. හරිම ලස්සනයි මේක. අනිත් උදවිය බොරු කියන්න පුළුවන්. ඒ වුණාට අපි නම් බොරු කීමෙන් වැළකීලා ඉන්නවා කියලා නිකලස් ජීවිතයක් ඇති කරගන්න ඕන කියන. එහෙනම් බොරුව කියලා කියන්නේ බොරුව තුල තැවරලා තියෙන කොහමද? කෙලස්. එහෙමයි. අබ්‍රහ්මචාරී බව තුල මේ තැවරලා තියෙන කොහමද? කෙලස්. සත්ත්ව ඝාතනය තුල මේ තැවරලා තියෙන කොහමද? කෙලස්. සත්ත්ව හිංසනය තුල මේ තැවරලා තියෙන කෙලස්. එහෙනම් මේ කෙලස් තවනවා. කෙලස් තවනවා. එහෙනම් බොරු කීමෙන් වැළකී ඉන්නකොට නිකලස් වෙනවා. බඹසර රකිද්දි නිකලස් වෙනවා. සොරකමින් වැළකී ඉන්නකොට නිකලස් වෙනවා. සත්ත්ව ඝාතනයෙන් වැළකී ඉන්නකොට නිකලස් වෙනවා. සත්ත්ව හිංසනයෙන් වැළකී ඉන්නකොට නිකලස් වෙනවා. අරහත් සම්බුදුරජාණන් වහන්සේ සත්කාර කරමින් මේ ගුණ පුරුදු කරන්න. භාග්‍යතුන් වහන්සේ අනේ මේ නිකලස් බව දැක්කා බොරු කීමෙන් වැළකීම තුළ මම බොරු කියන්නේ නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේ දැක්කා මේ අබ්‍රහ්මචාරී බව තුල කෙලෙස් සහිත බව. එහෙනම් මම නිකලස් බව පුරුදු වෙන බ්‍රහ්මචාරී වෙනවා කියලා. එහෙමයි. කොච්චර අසරිමත්ද? එහෙමයි ස්වාමීනි. අනිත් උදවිය කේලම් කියන්න පුළුවන්. ඒ වුණාට අපි නම් කේලම් කීමෙන් වැළකීලා ඉන්නවා කියලා නිකලස් ජීවිතයක් ඇති කර ගන්න ඕන කියලා. එහෙනම් කේලම තුල තියෙන්නේ මොකද්ද? කෙලෙස්. අනුන්ගේ ඇදකුද කියලිවලා බිඳවන්න අදහස් කරනවා නම් බිඳවන අදහස මේ කියන්නේ. එහෙමයි. ඇදකුද කියලා බිඳවන අදහසක් තියෙනව නම් එතන තියෙන කෙලෙස්. බිඳවන අදහස තුළ තියෙන කෙලෙස්. එහෙයි. ඒතර බලන්න එහෙනම් බිඳවන අදහස නැති වචන කියනවා කියන්නේ නිකලස් බව. හරි පුදුමයි ඒක. එහෙමයි ස්වාමීනි. බිඳවන අදහස නැති ඒකට කියන කේලමින් වැළකුණු වචන කියනවා කියලා කියන්නේ නිකලස් බව වැළඳගන්නේ. එහෙමයි. නිකලස් බවම ලෝකයට දායාද කරනවා මේ ධර්ම දාන දෙන පිරිස. එහෙමයි මේ ස්වාමීනි. ධර්ම දාණයෙන් දෙව් මිනිස් ලෝකයාගේ ජීවිතවලට නිකලස් බව දායාද කරනවා. අහෝ මේ නිකලස් බව දායාද කළා සසර පුරා තමන් කොහොමද දායාද කරගන්නේ? නිකලස් භවයේ හිමිකරුවෙක් වෙනවා. එහෙමයි ස්වාමීනි. ආශ්චර්යමත්. එහෙයි. ධර්ම දාණය තව ලස්සන අර්ථයක්. නිකලස් බවයි දන් දෙන ප්‍රතිපදාව මේ දෙන්නේ. නිකලස් බව දන් දෙන ප්‍රතිපදාව දන් දෙනකොට සසර පුරා මොකද වෙන්නේ? තමන්ට නිකලස් බවය පිළිහිටන ප්‍රතිපදාව තමන්ට ලැබෙනවා. එහෙමයි. සසර යන්න තැන කෙලස් දුරු කරන ප්‍රතිපදාව තමන්ට ලැබෙනවා. අදට ගත්තොත් එහෙන් වැඩිපුර ඉන්නේ මේ නිකලස් බවට පත් කරන ප්‍රතිපදාව අහන අය නෙමෙයි මේ ලෝකෙ ඉන්නේ. කෙලස් වැළඳ ගන්න ප්‍රතිපදාවේ ඉන්න කට්ටිය ඉන්නේ මේ ලෝකෙ. දැන් අන්‍යාගම ඔක්කොම ගත්තොත් එහෙන් මොකද්ද? දෘෂ්ටි වලින් ගැට ගැහිලා කෙලස් වැළඳ ගන්න දේවල් ඒගොල්ලෝ සමාදම් වෙලා ඉන්නේ. එහෙමයි. මොකද්ද මේ සසරේ දීලා තියෙන්නේ ඒක? ලැබෙන්නෙත් ඒක. ලැබෙන්නෙත් ඒක. එහෙමයි. කොච්චර කිව්වත් සමහරට නැඹුරු වෙන්නේ නැහැ. කර්ම විපාක සමහරට අවසන් වෙනකන් නැඹුරු වෙන්නේ නැතු ඇති. එහෙම තියෙනවා. සමහරට එකම ගෙදර ඉන්නවා. බිරිඳ නිකලස් භවයේ ප්‍රතිපදාවට කන්නේවද්දී ස්වාමි පුරුෂයා කෙලස් වැළඳ ගන්න ප්‍රතිපදාවක අනිත් පැත්තේ ඉන්නවා. සමහරට ස්වාමි පුරුෂයා නිකලස් භව වැළඳ ගන්න ප්‍රතිපදාවේ ඉන්නකොට බිරිඳ ඉන්නවා කෙලස් භව වැළඳ ගන්න ප්‍රතිපදාවේ අර පැත්තේ. එහෙමයි. බලන්න එකම ගෙදර එහෙම වෙන්න.
සමහර දෙමව්පියෝ නිකලස් බව වැළඳ ගන්න ප්‍රතිපදාවේ ඉන්නකොට දරුවෝ කෙලස් බව වැළඳ ගන්න ප්‍රතිපදාවේ ඉන්නවා. ඇයි? සසරේ දීලා නැහැ. මොකද දීලා නැත්තේ? නිකලස් බව දියුණු කරන ප්‍රතිපදාව දන් දීලා නැහැ. එහෙමයි ස්වාමීනි. නිකලස් බවට පත් කරන ඇසුර ලෝකෙට දායාද කළා නැහැ. එහෙමයි. නිකලස් බවට පත් කරන ඇසුරේ තමන් සමන් පිහිටලා නැහැ. ඒතර මොකද වෙන්නේ? තමන්ට හිත නැමින්නේ නැහැ. හිත නැවෙන තිකයි ප්‍රශ්නයක් මේ තියෙන්නේ. එහෙනම් මේ ජීවිතේ මොකක්ද වෙන කරන්න ඕන? මේ හිතමයි නවන්න ඕන. නිකලස් බව දායාද කරන ඇසුරේ තමන් හිත නැඹුරු කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. නිකලස් බව ඇති කරන ධර්මයක තමන් හිත නැඹුරු කරවන්න ඕන. එහෙමයි. එතන මොකද වෙන්නේ? සසර පුරාවට නැඹුරු වෙලා තියෙන්නේ. එහෙමයි. නැඹුරු කිරීමෙන්මයි නැඹුරු වෙන්නේ. නිකන් නැඹුරු වෙන්නේ නැහැ. එහෙමයි. නිකන් නැඹුරු වෙන්නේ. එහෙමයි. ස්වාමීනි අවසරයක් ලැබේවා දැන් මේ අර්ථයෙන් තමන්ගේ දූ දරුවන් ශිෂ්‍යයන් අවවාද කරන්න පුළුවන් මට්ටමේ හැම දිනාටම අවවාද කරමින් පන්සිල් පිළිපිටන්න අනුබල දෙන්න තියෙන අපිට අවස්ථාව ස්වාමීනි. ඒක නේද? එහෙමයි. ඒක කොච්චර උදාහර පිනක්ද කරගන්න ඒකනේ. එහෙයි ස්වාමීනි. ගුරුවරුන්ට කොච්චර උදාහර පිනක් කරන්න පුළුවන්ද? එහෙමයි. දෙමව්පියන්ට කොච්චර උදාහර පිනක් කරන්න පුළුවන්ද? දරුවන්ට දෙමව්පියෝ වෙනුවෙන් කොච්චර උදාහර පිනක් කරන්න පුළුවන්ද? එහෙයි මේක තව ලස්සන අර්ථ දෙනවා ඉස්සරහට භාගිතන. එහෙයි. පුදුම හිතෙනවා. ඊළඟට කියනවා අනිත් උදවිය හිත රිදෙන විදිහේ නපුරු වචන කතා කරන්න පුළුවන්. ඒ වුණාට අපිට නපුරු වචන වලින් වැළකලා ඉන්නවා කියලා නිකල ජීවිතයක් ඇති කරගන්න කියනවා. එහෙමයි ස්වාමීනි. නපුරු වචන කියලා කියන්නේ නම් කෙලෙස් උපද්දන කෙලෙස් මේ වගුරක්. එහෙයි. නපුරු වචන වලින් වැළකුණා කියලා කියන නිකලස් බව ලෝකෙට දායාද කරනවා. එහෙමයි. එතකොට මේ නපුරු වචන වලින් වැළකුණු හිස් වචන වලින් වැළකුණු කේලම් වලින් වැළකුණු පරම ප්‍රණීත සුභාෂිතයක් තියෙනවා නම් ඒ ධර්මයයි. ධර්මයයි. එහෙමයි. ඒතර මේ ධර්ම දානය කියලා කියන්නේ පරම පිවිතුරු නිකලස් බවයි දායාද කරන්නේ. එහෙමයි ස්වාමීනි. ධර්ම දානය කියලා කියන්නේ මොකද්ද? නිකලස් බව දායාද කරනවා. කෙලස් ගලවන වචන තමයි ධර්මය කියලා කියන්නේ. එහෙමයි. කෙලස් ගලවන වචන. ඒතර කෙලස් ගලවන වචන ලෝකෙට දායාද කළොත් සසර පුරා මොකද වෙන්නේ? තමන්ගේ හිත කෙලස් වලින් ගලවන්න තමන්ට පහසු වෙන්නේ පින. ධර්ම දානය අසරිය. ඒතර මේ ධර්ම දානය දෙන පිරිස නැවත තමන්ගේ ජීවිතේ රැස් කරගන්න ඕනේ නම් මේ නිකලස් බව දායාද කරන දේ ලෝකෙට දෙන්න ඕන. එහෙමයි. නිකලස් භවයේ දෙව් මිනිස් ලෝකයා සමාදන් කරවන්න ඕන. නිකලස් බව සමාදන් කරන ඇසුරක සමාදන් කරවන්න ඕන. එහෙමයි. සසර පුරා එතකොට මොකද වෙන්නේ? නිකලස් බව ඇති කරන ඇසුර තමන්ට ලැබෙනවා. නිකලස් බව ඇති කරන වචන තමන්ට ඇහෙනවා. එතකොට ඒ වගේම තමයි නිකලස් බව පතන නිකලස් ප්‍රතිපදාවක් දියුණු කරන, ඒ කියන්නේ සීල සම්පatti දියුණු කරන පිරිසක් අපි අසුරු කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මොකද වෙන්නේ? එහෙනම් නිකලස් බව පුරුදු කරන පිරිසකට තමන් සසරිත් ඇලිලා එකතු වෙලා යනවා. කොතරම් සුන්දරද? එහෙමයි. ඊළඟට කියනවා අනිත් උදවිය වැඩකට නැති හිස් වචන කතා කරන්න පුළුවනි. ඒ වුණාට අපි නම් වැඩකට නැති හිස් දේවල් කතා කිරීම වැළකලා ඉන්නවා කියලා නිකලස් ජීවිතයක් ඇති කරගන්න ඕන කියලා. එහෙනම් හිස් වචන කියන්නේ මොකද්ද? කෙලෙස් සහිත බව. එහෙමයි. හිස් වචන කතාවෙන් වැළකුණා කියන්නේ මොකද්ද? නිකලස් බව හැදෙනවා ටික ටික. සත්ත්ව හිංසනයෙන් වළකිනකොට පින්වත්නි නිකලස් බව ගොඩ නැගිනවා. ශ්‍රද්ධාවෙන් අදාහ ගන්න, මේක අදාහ ගන්න බැරුණොත් ඔබට භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ශ්‍රද්ධාව නැතිකම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ශ්‍රද්ධාව නැතිකමයි මේක විශ්වාස කරන්නේ නැත්තේ. මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය මේ. එහෙමයි ස්වාමීනි. මේ අවබෝධ විශ්වාස කරන්නේ නැහැ කියන ඔබට ශ්‍රද්ධාව නැහැ කියන එකයි. මේ කියන කරුණ විශ්වාස කරන්නේ නැහැ කියලා කියන්නේ ඔබට ශ්‍රද්ධාව නැතිකම. ශ්‍රද්ධාව නැති කෙනාට නිවන් මාර්ගක් නැහැ. එහෙමයි ස්වාමීනි. මේ ශ්‍රද්ධාව දිනු කරන්න එතකොට. එහෙයි. සත්‍ය ඝාතනයෙන් වැළකුණා කියන්නේ ඔබ නිකලස් බව තුළ මේ ප්‍රතිපදාව දිනු කරන්නේ. සොරකමින් වැළකුණා කියන්නේ ඔබ නිකලස් බවයි දිනු වෙන්නේ ඔබේ. බඹසර සීල් රකින්නවා කියලා කියන්නේ ඔබේ නිකලස් බව දිනු වෙන්නේ. කෙලෙස් කියන්නේ දුරු වෙන්නේ. නිකලස් බව දියුණු වෙනවා කියන්නේ කෙලෙස් දුරු වෙනවා කියන එකයි. ඊළඟට කේලමෙන් වැළකුණා කියලා කියන්නේ නිකලස් බව දියුණු වෙනවා.
බොරු කීමෙන් වැළකුණා කියන නිකලස් බව දියුණු වෙනවා. වැඩකට නැති හිස් කතා අතහැරියා කියන නිකලස් බව වැඩෙනවා. එහෙමයි. හිස් ප්‍රලාප කියන්නේ පුද්ගලික මතවාද කියන්නේ දෘෂ්ටි කියන්නේ කෙලෙස්. භාග්‍යතුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා මේ පුද්ගලික මතවාද දෘෂ්ටි කියන්නේ මොකද්ද එතකොට? කෙලෙස්. එහෙමයි ස්වාමීනි. Taman රහත් වුණා කියලා කියන්නේ පොත්වල තියෙනව හරි නෑ කියලා කියන්නේ කෙලෙස්. කෙලෙස් තියෙන තනිකර. එහෙමයි. කෙලෙස්මයි තියෙන්නේ. ආත්ම දෘෂ්ටියත් එක තියෙන කෙලෙස්. එහෙයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙයි. ඊළඟට කියනවා අනිත්‍යද වී අන්සතු දේවල් තමා සතු කර ගැනීමට ලෝභ සිත් ඇති කරගන්න පුළුවනි. නමුත් අපි නම් අන්සතු දේවල් ගැන ලෝභ සිත් ඇති කර ගැනීම වැළකලා ඉන්නවා කියලා නිකලස් ජීවිතයක් ඇති කරගන්න කියලා. එහෙනම් අනුන් සතු දේවල් තමන් සතු කරගන්න කල්පනා කරන කියන්නේ කෙලෙස්. එහෙමයි ස්වාමීනි. කෙලෙස්. කෙලෙස් කෙනෙක් කොහොමද නිවිල යන්නේ? ඊළඟට එහෙනම් අනුන් සතු දේවල් තමන් සතු කරගන්න කල්පනා කරන්නේ නැහැ කියලා කියන්නේ නිකලස් බව ගොඩ නැගෙනවා හිතේ. එහෙමයි. සීල් රකින්නකොට නිකලස් බව ගොඩ හිතක් ගොඩ නැගෙනවා. එහෙයි. එහෙනම් සීලයෙන් ගොඩ නැගෙන නිකලස් හිතක් අසරියයි නේද? එහෙමයි ස්වාමීනි. හරිම ආශ්චර්යයි. එහෙනම් මේ සීලයෙන් ගොඩ නගන නිකලස් බවක් තියෙනවා මේ ලෝකේ. එහෙනම් සීලයෙන් නිකලස් බව ගොඩ නගන්නේ මේ විදියටයි. සීලයෙන් නිකලස් බව ගොඩ නගන්නේ මේ විදියට. එහෙමයි. පුදුමයි. ඒතර සීලයෙන් උපදින නිකලස් බව ගොඩ නගන්න නැතුව කෙනෙකුට ලේසි නෑ. ඊට එහා ගිය නිකලස් බවක් හදන්න. එහෙමයි ස්වාමීනි. චතුරාර්ය සත්‍ය අවබෝධ ස්පර්ශ වෙන්නේ නැහැ හිතට. ඉපදීම දුකක් කියලා ස්පර්ශ වෙන්නේ නැහැ. එහෙයි. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුකක් කියලා ස්පර්ශ වෙන්නේ නැහැ. දුක්ඛ සමුදය ස්පර්ශ වෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ස්පර්ශ වෙන්නේ නැහැ. මාර්ග ස්පර්ශ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ආයුරින් ස්පර්ශ වෙන්නේ වෙන දෙයක් එයාට ස්පර්ශ වෙන්න පුළුවන්. ඇයි? සීලයේ දුස්සීල බවත් එක්ක තියෙන කෙලෙස් සහගත බව තුල චතුරාර්ය සත්‍ය ස්පර්ශ වෙන්නේ නැහැ. එහෙමයි. පටිච්චසමුප්පාද ස්පර්ශ වෙන්නේ නැහැ. කුසල අකුසල ස්පර්ශ වෙන්නේ නැහැ. එතකොට හිතන්නේ මොකද වෙන්නේ? එතකොට හිතන බුද්ධ දේශනා වැරදි කියලා. එහෙමයි. එතකොට හිතන පොත්වල තියෙන වැරදි කියලා. එහෙයි. ආන දැක්ක නේද? ස්වාමීනි සම්පූර්ණ වශයෙන්ම කෙලෙස් යටපත් කරමින් ප්‍රඥාව වැඩ මේ මතු කරන. ප්‍රඥාව මතු කරනවා. දැන් මේ සීලවන්ත බව තුළ මේ නිකලස් බව ඇති වෙනකොට. එහෙමයි ස්වාමීනි. ඊළඟට අනිත් උදවිය ද්වේෂ සිත් ඇති කරගන්න පුළුවනි. ඒ වුණාට අපිට නම් ද්වේෂ සිත් ඇති කරගැනීමෙන් වැළකීලා ඉන්නවා කියලා නිකලස් ජීවිතයක් ඇති කරගන්න ඕන කියනවා. එහෙමයි. එහෙනම් ද්වේෂය කියලා කියන්නේ කෙලෙස් සහිත බව. ද්වේෂ දුරු කරනවා කියලා කියන්නේ නිකලස් බව ගොඩනගනවා යා. එහෙමයි. අනිත් උදවිය මිත්‍යා දෘෂ්ටි වෙන්න පුළුවන්. ඒ වුණාට අපි නම් සම්මාදිට්ඨිය යුක්තව ඉන්නවා කියලා නිකලස් ජීවිතයක් ඇති කරගන්න ඕන කියනවා. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ කෙලෙස් සහිත බව. ඔය දානෙට ගරහනවා නම් පින්කම් වලට ගරහනවා නම් චෛත්‍ය වන්දනාවට ගරහනවා නම් බෝධි වන්දනාවට ගරහනවා නම් මේ පින්කම් වලට ගරහනවා කියලා කෙලෙස් සහිත බව තියෙන්නේ. කෙලෙස් අරුබුදේ හිත ඇතුලේ. කෙලෙස් අරුබුදේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා තමයි කියන්නේ මිත්‍යා දෘෂ්ටි තියෙන කෙනා නිකලෙස් වෙන්නේ කොහොමද? සම්මා දිට්ඨියට ඇවිල්ලා. එහෙමයි ස්වාමීනි. එන සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිකලෙස් කරවන මාවත. නිකලෙස් කරවන මාවත. අනිත් උදවිය මිත්‍යා සංකල්ප ඇති වෙන්න පුළුවන්. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප කියන්නේ කෙලෙස් ගොඩක්. නිකාම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප කියලා කියන්නේ නිකලෙස් බව ගොඩ නගනවා. සතර සතිපට්ඨාන අරමුණු නිකලෙස් බව ගොඩ නගනවා. එහෙමයි. සතර සම්‍යක්පදාන අරමුණු නිකලෙස් බව ගොඩ නගනවා. ඊළඟ පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, irdipaද, ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිකලෙස් බව ගොඩ නගනවා. ඊළඟට කියනවා මිත්‍යා වාචා වචන කතා කරන මිත්‍යා වචන කතා කරන කට්ටිය ඉන්න පුළුවන් කියනවා. ඒ වුණාට අපි නම් සම්මා වාචා ඇතුව වාසය කරනවා කියලා නිකලස් ජීවිතයක් ඇති කරගන්නවා. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් මේක. එහෙයි. එහෙනම් බොරු කීම කියලා කියන්නේ කෙලෙස්. කේලම කියන්නේ කෙලෙස්. හිස් වචන කියන්නේ කෙලෙස්. පරුස වචන කියන්නේ කෙලෙස්. එහෙමයි. ඒතර ඒ වගේම වැළකීලා ඉන්නවා කියලා කියන්නේ නිකලස් හිතක් හදනවා. ඔව්. නිකලස් හිතක් හදනවා. සුන්දරයි ඒකට. එහෙමයි. සතුටු වෙන්න මම මේ නිකලස් හිතක් හදා ඉන්නේ කියලා සිල් රකින්න. ලෝභය දුරු කර කර ඉන්න මම මේ නිකලස් හිතක් හදනවා කියලා.
ඉතින් දේශය දුරු කර කර ඉන්න අනේ මම නිකලස් මුරුවරුන් යම් සිතක් හදාගත්තාද එවන් හිතකුයි මම මේ ගොඩනගන ගා ඉන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. මිත්‍යා දෘෂ්ටිය දුරු කර කර ඉන්න, මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා දුරු කර කර ඉන්න අනේ මම නිකලස් හිතක් හදනවා කියලා. සතුන් මැරීම කියන්නේ නිකලස්, කෙලෙස් සහිත බව. හොරකම කියන්නේ කෙලෙස් සහිත බව. අනාචාරය හැසිරෙනවා කියන්නේ කෙලෙස් සහිත බව. එහෙනම් මම සතුන් මැරීමෙන් වැළකීලා හොරකමින් වැරදිකාමසයෙන් වැළකීච්ච සම්මා කම්මන්තෙන් ඉන්නවා කියලා. නිකලෙස් බව ජීවිතයක් ඇති කරගන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒතර මිත්‍යා කම්මන්තෙන් ඉන්න ලෝකේ මෙයා සම්මා කම්මන්තෙන් ඉඳගෙන නිකලෙස් බව පතනවා. ඊළඟට කියනවා මිත්‍යා ආජීවය කියන්නේ කෙලෙස් සහිත බව කියනවා. අනිත් උදවිය මිත්‍යා ආජීවයෙන් ඉන්න පුළුවනි. ඒ වුණාට අපි නම් සම්මා ජීවෙන් ජීවත් වෙනවා කියලා නිකලස් ජීවිතයක් ඇති කරගන්න ඕන කියනවා. එහෙමයි. එහෙනම් හොර බොරු වංචා වලින් තමන්ගේ ජීවන උපාය මාර්ග පවත්වනවා කියලා කියන්නේ කෙලෙස්. කෙලෙස්. එන හොර බොරු ක්‍රම වලින් උපයන්නේ නැහැ කියලා කියන්නේ නිකලස් බව. ආවෝ නිකලස් බව. මෙහෙමයි ටික ටික නිකලස් බව ගොඩ නැගෙන්නේ. එහේ ස්වාමීනි. ටික ටික සීලේ ඉඳලා ටික ටික නිකලස් වෙනවා දැන් ආව. එහෙමයි. ටික ටික නිකලස් වෙනවා. ඊළඟට කියනවා අනිත් උදවිය මිත්‍යා වීරියෙන් යුක්ත වෙන්න පුළුවන්. ඒ වුණාට අපි සම්මා වායාමයෙන් යුක්ත වෙනවා කියලා නිකලස් ජීවිතයක් ඇති කරගන්න ඕන කියලා. දැන් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත කෙනාට තියෙන මිත්‍යා සංකල්ප, කාම සංකල්ප තියෙන්නේ. එහෙමයි. ව්‍යාපාද සංකල්ප තියෙන්නේ, හිංසා සංකල්ප තියෙන්නේ. ඒ සංකල්ප ඔස්සේම හිත පවත්තන්න ඔහු මහන්සි ගන්නවා. ඒක තමයි සම්මා මිත්‍යා වායාම. එහෙමයි ස්වාමීනි. ඒතර මිත්‍යා දෘෂ්ටියම වර්ණනා කර කර කතා කරනවා. එහේ. මිත්‍යා වායාමයක්. දැන් ලංකාවේ ඉපදුනා කියලා දෘෂ්ටියක්, ඒ දෘෂ්ටියම වර්ණනා කර කර අමුතු වචන දදා කතා කරනවා. එහේ. Taman නිකලස් වුණා කියලා රැවටිලා ඒකම තව ලස්සනට වචන දදා කතා කරනවා. මිත්‍යා වායාම. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක කතා කරනවා කියන්නේ මිත්‍යා වචන, ඒකම වර්ණනා කරනවා, කතා කරනවා මිත්‍යා වායාම. ඒකට අනුව හැසිරෙනවා මිත්‍යා වායාම. එහේ. ඒතර අද බලන්න කාම සංකල්ප, ව්‍යාපාද, හිංසා සංකල්ප වල එකතු වෙලා අද ලෝකෙ දියුණුයි කියලා මේ තාක්ෂණي අද අඟහරු ලෝකෙට ගෙනියන්න හදනවා. මිත්‍යා වායාම. එහෙමයි ස්වාමීනි. මිත්‍යා වායාම. ඒතර මේ කාම සංකල්ප වලින් පිරුණු හිත් වලින් යුතු කෙනා ඒතර මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීවම පවත්තන කටයුතු කරන එක තමයි මිත්‍යා වායාම. එහෙමයි. එහෙම කෙනාට තියෙන මිත්‍යා සතිය. එහෙම කෙනාට තියෙන මිත්‍යා සමාධියක්. ස්වාමීනි සියලු අංග අවබෝධයට බාහිරව වෙනත් දිශාවකට වෙන දිශාවකට යන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර කල්පනා කරලා බලන්න දැන් මේ වගේ තාක්ෂණික වශයෙන් දියුණුවක් කරන කොච්චර ඔය කල්පනා කරන්න හිත කොච්චර මේ පැත්තට දැහැන්ගත කරන්න ඕනද? එහෙමයි ස්වාමීනි. ඒතර මිත්‍යා දෘෂ්ටියෙන් යුතු හැම සියලු දෙනාට උපදින ඔක්කොම ටික දේවල් ටික මිත්‍යා වායා, මිත්‍යා සති, මිත්‍යා සමාධි වැඩි. එහෙමයි. ඒවම වැඩි වැඩි දියුණු වෙවි යනවා. දැන් මහා ලොකුට ගියාගෙන යන නවීන ලෝකෙ දියුණුවයි කියලා. මේ මොකද්ද මේ දියුණු වෙන්නේ? මිත්‍යා පැත්ත. එහෙමයි ස්වාමීනි. මිත්‍යා භවයේ ඇලි ගලි සතුටු වෙන ලෝකෙට කෙසේනම් නිකලස් බවක් පතන්නද? එහෙමයි. එහෙනම් මේ මිත්‍යා ආජීවයෙන් යුතු ලෝකේ එහෙනම් සම්මා ආජීවයෙන් අපි ජීවත් වෙනවා කියලා නිකලස් ජීවිතයක් ඇති කරගන්න කියලා. මිත්‍යා වායාමයෙන් යුතු ලෝකේ අපි නම් සම්මා වායාමයෙන් යුක්ත ඉන්නවා කියලා නිකලස් ජීවිතයක් ඇති කරගන්න කියලා. ඉතින් සම්මා වායාම වැඩෙනකොට මේ නිකලස් ජීවිතයක් ඇති වෙන ටික ටික. එහෙමයි. එහෙනම් මිත්‍යා සිහියෙන් ඉන්න ලෝකේ එතන කාමසං, ව්‍යාපාද, හිංසා සංකල්ප සිහි කර කර ඒවටම ටාකට් කර හිත ඇටෙන්ෂන් එක යොමු කර අවධානය යොමු කර ඉන්නවනම් මිත්‍යා සතියක් තියෙනකොට. එහෙමයි ස්වාමීනි. මිත්‍යා දෘෂ්ටියෙන් යුතු කෙනෙක් තමන්ගේම අවධානය පවත්වනවද හැම තැනකම වැඩෙන මිත්‍යා සතිය. මිත්‍යා සතිය වැඩේ. එහෙමයි. මිත්‍යා සතියෙන් යුක්තව ඉන්න ලෝකේ අපි සම්මා සතියෙන් යුක්තව ඉන්නවා කියලා නිකලස් ජීවිතයක් ඇති කරගන්න කියනවා. මේ සම්මා සතිය කියන එක හරි ආශ්චර්ය දෙයක් එතකොට. කුසල් අකුසල් දකින අවධානයක්, සිහියක්. එහෙමයි. යහපත අයහපත, මිත්‍යා දෘෂ්ටි, සම්මාදිට්ඨි, මිත්‍යා සංකල්ප, සම්මා සංකල්ප මේවා පේන සිහියක් එයාට. එහෙමයි. කුසල් අකුසල් අරමුණු වෙන සිහියක් උට තියෙන එතකොට. සහස්ත්‍රුන් සත්පුරුෂය අසත්පුරුෂය අරමුණු වෙන සිහියක් තියෙනවා උට.
ස්වාමීනි මේ ශාසනයේ සම්මුඛ නොවන්න එවැනි සිහියකින් තොරවම සත්වයාට මේ යන්න වෙනවා. යන්න සංසාරේ ස්වභාවයක තමයි. එහෙමයි ස්වාමීනි. සංසාරේ ස්වභාවයක තමයි. ඊළඟට කියනවා අනිත් උදවිය මිත්‍යා සමාධියෙන් ඉන්න පුළුවන්. ඒ වුණාට අපි නම් සම්මා සමාධියෙන් ඉන්නවා කියලා නිකලෙස් ජීවිතයක් ඇති කරගන්න ඕන කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න හරි පුදුමයි ආශ්චර්යයි බුදු කෙනෙක්මයි දකින්නේ නිකලෙස් පරම පවිත්‍ර ජීවිතය. සීලයෙන් නිකලෙස් වෙනවා කියලා කවුද දැක්කේ? එහෙමයි. කවුද දැක්කේ? කවුරුත් නැහැ. කවුරුත් නැහැ. එහෙමයි ස්වාමීනි. සම්මාදිට්ඨිය වඩනකොට නිකලෙස් වෙනවා කියලා කවුද දැක්කේ? ඒතර සම්මාදිට්ඨිය මේ බලන්න මේ කර්මඵල විශ්වාසي පවා උපදිනකොට හිත කෙලෙස් සහිත රහිත වෙනවා ටික. එහෙමයි ස්වාමීනි. කර්මඵල විශ්වාසي පවා වැඩිනකොට. දැන් කර්මඵල විශ්වාසයක් නැති ආගන්නේ දැන් මේ බුදු සාසනේ බහැර ඔක්කොම තියෙන්නේ. එහෙමයි. කර්මඵල විශ්වාසයක් නැහැනේ. ඒකට නෙවෙයි මුල් තැන දෙන්නේ. ඒකට මුල් තැනක් නැහැ. ස්වාමීනි එතකොට රාග දේශ මොහ වලින් ඇවිලිලාමයි ඒ සිත් ඇවිලිලාමයි තියෙන්නේ. ඒතර ඒගොල්ලන්ගේ සියලු තීන්දුව ඔක්කොම ආකල්ප මතවාද දෘෂ්ටි ඔක්කොම තියෙන්නේ රාග දේශ මොහ යට වුණු සිතින්මයි. එහෙමයි ස්වාමීනි. එහෙනම් නිකලෙස් බව මේ කෙලෙස් සහිත ලෝකයට කෙලෙස් සහිත බව දායාද කරන ලෝකේ ඔබට මේ නිකලෙස් බවට පත් කරන පවරම පිවිතුරු දෙයක් දායාද කිරීමේ දුර්ලභ භාග්‍යයක් මේ කාල හෝරාව තුළ ඇති වුණා. ඉතින් සසර පුරාවට මේ පින්වත් පිරිසට එනම් නිකලෙස් බවටම Tamanට ඇසුර ලබන්නට නිකලෙස් බවම දායාද කරගන්නට මේ පින්වත් සියලු දෙනාට මේ රැස් වුණු පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ඉතින් අනේක කෙලෙස් පීඩාවන්ගෙන් හිත මුදවන නිකලෙස් භූමිය පිළිබඳ උදාර ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ භාෂිතේ අපට අනුකම්පාවෙන් පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරුවන අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනා පිණිස වෙලා උදව්වා අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපු ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පෙබරවාරි 23 වෙනි දිනට 60 වෙනි උපන්දිනයේ යෙදෙන අනුලා චන්ද්‍රලතා පින්බර මාතාවට ආශිර්වාද පැතීම පිණිස ලන්ඩන් නගරයේ පදිංචි ගණකාධිකරණ කළමනාකරණ ශාස්ත්‍රයේ නියුතු පින්වත් අචිනී චාමලි වැඩිමහල් දියණිය, ඒ වගේම ලංකාවේ සිටින දුෂාන් චාමක පුතණුවන් සහ පබසරා චාලනී දියණිය යන දුවා දරුවන් ඒකරාශී වෙලා තමයි මේ උදාාර පුණ්‍ය කර්මය සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය ධර්මයේ ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජ මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. සක්දෙවිඳුන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්, විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස සතරවරන් රජදරුවන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. සෙම්පති දෙවිවරු, විස්කන් දේවපුතු, ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ආරක්ෂා කරන ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ඒ වගේම සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු, ලෝකපාලක දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා, සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා, දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය ධර්මයේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පෙබරවාරි 23 වන දින 60 වෙනි උපන්දිනයේ සමරන පින්වත් අනුලා චන්ද්‍රලතා පින්බර මාතාවට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා.
ඒ වගේම ලන්ඩන් නගරයේ පදිංචි ගණකාධිකරණ කළමනාකරණ ශාස්ත්‍රයේ නියුතු පින්වත් අචිනී චාමලී වැඩිමහල් දියණියට, ඒ වගේම ලංකාවේ සිටින දුෂාන් චාමක පුතුණුවන්ට, පබසරා චාලිනී පින්බර දියණියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරූ පවුල්වල සියලු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයේ 2020 මාර්තු මාස 29 වන දින මිය පරලෝකී ලාල් ආනන්ද ස්වාමියාට මේ පින් අනුමෝදන් වේවා. සසර පුරා මිය පරලෝකී ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා. වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් කෙලෙස් පීඩාව දුරු කරවන, නිකලෙස් කරවන ශ්‍රී සද්ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පෙබරවාරි මාස 23 වෙනි දිනට අද දිනට 60 වන උපන්දිනයේ යෙදෙන අනුලා චන්ද්‍රලතා පින්වන්ත මහත්මියට ආශිර්වාද පැතීම පිණිස ලන්ඩන් නගරයේ පදිංචි ගණකාධිකරණ කළමනාකරණ ක්ෂේත්‍රයේ නියුතු පින්වත් අචිනි චමාලි වැඩිමහල් දියණිය, ලංකාවේ සිටින දුෂාන් චාමක පුතුණුවන් සහ පබසරා චාලිනී දියණිය යන දරුවන් තිදෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ හැම දිනම අපි තාම දයාවෙන් පින්වන්ත ඔබ හැම දිනම සමග සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පිනැති ඔබටත් අවස්ථාවක් තිබෙනවා මේ උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්ව බරපැන දරමින් ශ්‍රී සම්බුද්ධ භාෂිතේ ලෝකයට දායාද කොටගෙන උතුම් මහත්ඵල මහානිසංස පුණ්‍ය ධර්මයන් ජීවිතයට එකතු කරගන්න. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි ඔබට ඊටාම දයාවෙන් ආරාධනා කරනවා. ඉතින් මෙතරම් නිර්වුල්ව මෙතරම්ම පාරිශුද්ධ පවිත්‍රව භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් වැඩපිළිවෙල අනුමෝදන් වෙන්න, සමාදන් වෙන්න, සියලු දුර්මත බැහැර කොට ඍජුව ඒට එළඹෙන්න ඔබ ධෛර්ය සම්පන්න වෙනවා නම් මේ මොහොතේ ඔබේ හදවතේ හිතුවිලි පරිද්දෙන්නම් එය මොනතරම් වාසනාවන්ත අසිරියක්ද. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.